අමෙන්. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ පුත්‍රයාගේ ආධිපත්‍ය සහ පුත්‍රයෙක්ගේ තිබෙනා වූ අයිතීන් ගැන. ඉන්හෙරිටන්ස් කියලා අපි කියනවා. මේ ඉන්හෙරිටන්ස් සහ ආධිපත්‍ය ගැන අපි අද දවසේ බලන්න යනවා. අපි පටන් ගත්ත දාවිද් කෙලසද ඔහුගේ යුතු ස්ථානයේ නැගිට්ටේ සිටගත්තේ කියලා. ඊට පස්සේ අපි මිස්ටර් දිනේෂ් කතා කරා අපිට විපාක දිනේෂ් කතා කරා අපිට උන්වහන්සේගේ වචනෙන් අපේ අයිතීන් ගැන අපි කෙලසද දරුවෙක් හැටියට අපේ අනන්‍යතාවය ගැන කතා කරා. ඊට පස්සේ ගේසුමානේ චන්දනයිය කතා කරා අපිට තිබෙනා වූ නැවිල්ලේදී උන්වහන්සේ ප්‍රථම යුවලට දුන්නා වූ ඒ අනන්‍යතාවය නැත්නම් ස්වාමීන් වහන්සේගේ ආත්මය කරන කොටගෙන යේසුස් වහන්සේ තුල තිබුණා වූ ඒ ආත්ම ගැන කතා කරා ඒ ක්‍රියාකාරීත්වය ගැන කතා කරා. අද දවසේ මම කතා කරන්න යනවා පුත්‍රයාගේ ආධිපත්‍ය සහ අයිතීන් ගැන. ලබන සතියේ කතා කරන්න යනවා මේ මාතෘකාව අවසන් කරන්න යනවා යතුරු බයිබල් පද 4ක් දෙන්න යනවා අපේ ජීවිතේ අපගේ ආධිපත්‍ය ගැන. ඊට අද අපි ලූක් සුභාරංචි පොතේ 15 වන පරිච්ඡේදයට පෙරලා ගමු. 11 සිට 32 දක්වා අපි බලමු. අමිල මල්ලි මට බයිබලයේ කියවයි. ලූක් 15 11 සිට 32 දක්වා. කියවන්නද පාස්ටර්? කියවන්න අමිල. තවද උන්වහන්සේ කියනසේක් එක්තරා මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගෙන් බාලයා පියාණනි ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදා දුන්නේය. නොබෝ දවසකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කරගෙන දුර රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළේය. ඔහු සියල්ල වියදම් කළ පසු ඒ රටේ මහත් සාගතයක් හටගැනී ඔහුට හිඟවෙන්ට පටන් ගත්තේය. එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුනේය. එතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය. ඔහු ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරවා ගන්නට කැමැති වූයේය. කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත. එහෙත් ඔහු සිහි උපදවා කතා කොට මාගේ පියාණන්ගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑවට වඩා කෑම තිබෙද්දී මම මෙහි බඩගින්නේ නැසිමි. මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස් පියාණනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කළෙමි. තවත් ඔබගේ පුත්‍රයා කියනු ලබන්ට නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නෙමි කියා නැගිට තමාගේ පියා ළඟට ගියේය. ඔහු දුර සිටියදීම ඔහුගේ පියා ඔහු දැක අනුකම්පාවී දුවගෙන ගොස් ඔහුගේ බෙල්ල වැළඳගෙන ඔහු සිපගත්තේය. එවිට පුත්‍රයා ඔහුට කතා කොට පියාණනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කළෙමි. තවද ඔබගේ පුත්‍රයායි කියනු ලබන්ට නොවටිමි කීවේය. නමුත් පියා තමාගේ දාසයන්ට කතා කොට ඉතා හොඳ සලුව වහාම ගෙනවිත් ඔහුට හඳවා පල්ලා. මොහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමා පල්ලා. තරකල වස්සා ගෙනවෙත් මරා පල්ලා. අපි කමින් ප්‍රීති වෙමු. මක්නිසාද මේ පුත්‍රයා නැසි නැවත ජීවත්ව සිටී. ඔහු නැති වී සම්භවී යයි කීවේය. එවිට ඔහු ප්‍රීතිවෙන්ට පටන් ගත්තෝය. ඔහුගේ මැදිමාල් පුත්‍රයා කෙතෙහි සිටියේය. ඔහු ඇවිත් ගෙදරට ලන් වූ කල සූර්ය නාදයක් නැටීමත් ඇසි දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා මේ මොකදැයි විචාලේය. ඔහුද ඔබගේ සහෝදරයා ආවේය. ඔබගේ පියාණෝ ඔහු සුවසේ පිළිගත් බැවින් තරකලා වූ වස්සා මැරෙව්වේ යයි කීවේය. එවිට ඔහු කිපි ගෙට ඇතුල්වෙන්ට නොකමැති වූයේය. එබැවින් ඔහුගේ පියා පිටතට ඇවිත් එනමෙන් ඔහුගෙන් ඉල්ලුවේය. නමුත් ඔහු උත්තර දෙමින් මෙපමණ අවුරුදු ගණනක් ඔබට සේවය කරමින් සිටිමි. කවදාවත් ඔබගේ ආඥාවක් කඩ නොකළෙමි. එසේ වී නමුත් මාගේ මිත්‍රයන් සමග ප්‍රීතිවෙන්ට ඔබ එළු පැටවකුවත් කිසි කලක මට නොදුන්නේය. නමුත් ඔබගේ සම්පත ව්‍යාශ්‍යාවන් සමග නාස්ති කළා වූ මේ ඔබගේ පුත්‍රයා ආවේලේ ඔහු නිසා තරකල වස්සා මැරෙව්වේ යයි පියාට කීවේය. ඔහුද පුත්‍රය නුඹ නිතරම මා සමග සිටින්නේය. මා සන්තක සියල්ලද නුඹේය. නමුත් අප විසින් ප්‍රීති සංසෝස වෙන්ට යුතුව තිබුණේය. මක්නිසාද මේ නුඹේ සහෝදරයා නැති නැවත ජීවත්ව සිටී. නැති වී සම්භවී යයි ඊයේ යයි කීසේක. ආමේන්. 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 මේ ස්ථාන අපි බලන්න යනවා කාරණා 4ක්. මේ කොටසෙන් අපි අනිත් දවස් වගේ අකීකරු පුත්‍රයේ කතාවේ තියෙන වූ පරිවර්තනයට වඩා වෙනත් පැත්තක් බලන්න යනවා.
අපි 12 වන පදයේ සඳහන් කරනු ලබනවා සෑම සම්පතක්ම තරුණ පුතා මේ කතන්දරය අපි අහුවොත් සන්ඩේ ස්කූල් ළමයි වුණත් මේ කතන්දරේ පදයෙන් පදේ අපට තේරුම් කරලා දෙන්න පුළුවන් තේරුම් කළ දෙයි. ඉතින් මේ ස්ථානයේ කියනවා 12 වන පදයේදී ඔවුන්ගෙන් බාලයා මොකද උනේ බාල පුතා පියාණනි ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදා දුන්නේය. තාත්තා සම්පත පුතු දෙන්නටම බෙදලා දුන්නා. දෙවියන් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කළ තිබෙනවා සමසේ. ඒ කියන්නේ වැඩිමහල් පුතා ගෙදර හිටිය පුතාටත් දුන්නා, බාල පුතාටත් දුන්නා. අපි දැනගත යුතුයි අපේ පළමු කාරණාව දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය සහ අයිතීන් ගැන කිතුණුවෙක් වෙන ඔබටත් මටත් හැම කෙනෙක්ටම පාස්ටර් විතරක් නෙමෙයි ඇවිල්ලා ගුරුවරයාට විතරක් නෙමෙයි ඉවැන්ජලිස්ට් වලට විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ සෑම ඇදිලිවන්තෙක්ටම උන්වහන්සේ ආශිර්වාද කරලා තිබෙනවා. උන්වහන්සේ ආධිපත්‍ය දී තිබෙනවා. අපි එපිස පොතේ පළවෙනි පරිච්ඡේදයේ 4 වන පදය බැලුවොත් මේ ආකාරයෙන් කියනවා. ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලුම ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපිට ආශිර්වාද කළසේක. ආමෙන්. මේක ලබා ගන්න ඇදිලිවන්තේනි මේක ඊටමත් වැදගත් පදයක්. කියනවා ස්වර්ගික ස්ථානවල සියලුම සමහරක් නෙමෙයි පොඩ්ඩක් නෙමෙයි තෝරගත් ඒවා එක්කෙනෙක්ට දීලා අනිත් එක්කෙනාට දුන්නා නෙමෙයි සියලුම ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළ සේක. මේ කියන්නේ බහු මේ අතීතයේ ඒ කියන්නේ ඒක කරලා ඉවරයි past tense. මේක කරන්න යනවා විතරක් නෙමෙයි නැත්තම් දෙන්න යනවා නෙමෙයි උන්වහන්සේ කරලා ඉවරයි. හැමෝම නිවසේ ඔබ ආමෙන් කියන ඔබ දකුණු අත ඔසවලා කියන්නේ ඔව් ඒ හැම ආශිර්වාදයක්ම උන්වහන්සේ ස්වර්ග ආශිර්වාද මට දී තිබෙනවා. ආමෙන්. ඒක මට අයිති. ඒ ආශිර්වාද මට අයිති. අපි 2 පේත්‍රුස් 1:3 මට කියවන්න අමිලමල්ලි 2 පේත්‍රුස් 1:3 2 පේත්‍රුස් 1:3 මක්නිසාද තමන් වහන්සේගේ මහිමෙන් නා ගුණවත්කමෙන් අප කැඳවාගත් තැනන් වහන්සේ දැන ගැනීම කරන කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ. ආමෙන්. ආමෙන්. දේව භක්තිවන්තකමට ජීවිතයට අවශ්‍ය සියලු දේ අපට දී තිබේ. දැන් මේ පද දෙකෙන් අපට පේනවා ලූක් පොතේ 15 වන පරිච්ඡේදය සඳහන් කරන පරිදිම ඒ තාත්තා තමන්ගේ පුත්‍රයාට තමාගේ ධනය තමාගේ සම්පූර්ණ ධනය බෙදා දුන්නාseම ස්වර්ගික දෙවියන් වහන්සේ ස්වර්ගික පියාණන් වහන්සේ මැවීමේ දෙවියන් වහන්සේ ඔබටත් මටත් ස්වර්ගික ස්ථානවල සියලුම ආශිර්වාද මට දී තිබෙනවා. ආත්මික කාරණාවන් මට ආශිර්වාද කළ තිබෙනවා. ජීවිතයට මේ පොළොව මත ජීවත් වෙන ජීවිතයටත් භක්තිවන්තකමටත් ඒ කියන්නේ උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්නට අවශ්‍ය සියලුම දේ උන්වහන්සේ අපට දී තිබෙනවා. හාලෙලූයා. මේක අඩුවක් නැහැ, තරාතිරමක් නැහැ. උන්වහන්සේ හැම කෙනෙක්ටම උන්වහන්සේ මේක දීලා තිබෙනවා. හාලෙලූයා. හාලෙලූයා. උන්වහන්සේ හැම කෙනෙක්ටම දී තිබෙනවා. හරි? එතකොට අපි දකිනවා 13 වන පදයේදී සඳහන් කරනවා නොබෝ දවසකට පසු බාලපුත්‍රයා සියල්ල එකතු කරගෙන දුර රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව නාස්ති කළේය. දැන් මෙතන ස්ථානයේ අපි දකිනවා පුතා යම් තෝරා ගැනීමක් කරනවා. මගේ පළවෙනි පොයින්ට් එක ඇවිල්ලා උන්වහන්සේ සමසේ උන්වහන්සේ හැම කෙනෙක්ටම ආශිර්වාද කර තිබෙනවා. දෙවෙනි කාරණාව තමයි ඒක අපගේ තෝරා ගැනීමයි. It's our choice. මේ ආශිර්වාදය තුල ජීවත් වෙනවද? මේ ආධිපත්‍ය තුල වැජබෙනවද? මේ ආධිපත්‍ය තුල අපේ මේ ජීවිතේ කාරණාවලට මුහුණ දීලා අපි ජය ගන්නවද? නැත්නම් අපගේ ජීවිත රටාවට අපට කැමති ලෙස අපගේ මානසික මඟ පෙන්වන ලෙස සමාජය යන පැත්තට යටපත් වෙලා ජීවත් වෙනවද? අද සමාජය ඉතාමත් අර්බුදකාරී. අපගේ ඉතිහාසයේ අපගේ ජීවිත කාලයේ මේ ස්ථානේ මම හිතන්නේ වැඩිමහල් අය ඉන්න අවුරුදු 60 70 අතර ඉන්න අයත් ඉන්නවා. ඔබගේ මම අවුරුදු 47යි අපගේ ජීවිත කාලේ කවදාවත් මුහුණ දුන්නේ නැති කාලයක් තුලින් අපි අද මුහුණ දිනවා. ඉතින් ලෝකයේම මේ කාලයට යටපත් වෙලා ජීවත් වෙනවා. නමුත් ඒක අපි තෝරගන්න ඕනේ. අපි මේකට යටපත් වෙලා ජීවත් වෙනවද? නැත්නම් අපි ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය තුල ජීවත් වෙනවද? මේ බාලේ පුතා මොකද්ද කරේ? තමන්
හිත කැමති ලෙස ජීවත් වෙන පිණිස එළියට ගියා. කියන මායක නිවසින් එළියට ගියා. කියන මායක නිවසින් එළියට ගියා. ඔබත් මමත් තෝරා ගන්නට අවශ්‍යයි අපි පියාගේ නිවසේ ඇතුලේ පියාගේ ආශිර්වාදයේ යට අපි සිටිනවාද කියලා. හාලෙලූයා. මක්නිසාද මේක ඔබගෙත් මගෙත් තෝරා ගැනීම. උන්වහන්සේ මිනිසයාට සුවකී කැමැත්ත දුන්නා. අපි ගීසුමානේ බැලුව චන්දනායක දේශනාවේදී කියා සිටියා ඒ ආරම්භයේදී ආදම්ස ඒවට ඒ උන්වහන්සේ දුන්නා වූ නියෝගය ගැන අපි ඒක බලමු අවසානයේදී. නමුත් එතනදී උන්වහන්සේ සුවකී කැමැත්ත දීලා ගියා. හොඳ සහ නරක ගැන ගන්න ගහෙන් කන්න එපා කියලා උන්වහන්සේ සුවකී කැමැත්ත දුන්නා වගේ උන්වහන්සේ අද ඔබටත් මටත් කිතුණුවන්ට සුවකී කැමැත්ත දී තිබෙනවා. අපි තෝරගන්න අවශ්‍යයි. මම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තුල ජීවත් වෙනවා. මම උන්වහන්සේගේ රැකවරණය තුල ජීවත් වෙනවා. මම උන්වහන්සේගේ ඒ නිවස තුල ජීවත් වෙනවා. උන්වහන්සේගේ වචනය තුල මම ජීවත් වෙනවා කියලා මම තෝරගන්න අවශ්‍යයි. ඔබ දන්නවද? ගැලවීම බලයෙන් මිනිස්සුන්ට දෙන්න බෑ. ගැලවීම කාටවත් බලයෙන් දෙන්න බෑ. ඔය මිනිස්සු අපිටුනවන්ට නිඳා කරාට සල්ලි දීලා මිනිස්සුන් හරව ගන්නවා. කවදාවත් සල්ලි දීලා මිනිස්සෙක් හරව ගන්න බෑ. ඒ ගැලවීම කියන්නේ තමාගේ සුව කැමැත්තෙන් තීරණය කළ ලබා ගන්න දෙයක්. එලෙසම තමයි සුවය කියන දේ බලයෙන් දෙන්න බෑ. සමහරකට අපි යාඥා කරන කෙනෙක්ට අපි දකි සුවය ලැබෙන්නේ නැහැ. අපිට සමහරකට දැනගන්න අවශ්‍යයි. ඇත්තට මෙයාට සුවය අවශ්‍යද? මේක ඉතාමත් වැදගත් දෙයක්. ඒක තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇසුවේ සමහරකට ඔබට මම කුමක් කරනවට කැමතිද? මේ ප්‍රශ්නේ බොහෝ විට ඇසුවා උන්වහන්සේ. ඇයි? සුවය අවශ්‍ය නැති අයත් ඉන්නවා. ඒ වගේම තමයි යක්ෂාත්ම. යක්ෂාත්මයක් මට දුරු කරන්න බෑ. ඒ මිනිස්යාට අවශ්‍ය නැත්නම් එකෙන් විනාශ වෙන්න. එලෙසම තමයි අද අපි කතා කරන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, උන්වහන්සේගේ ආධිපත්‍ය තුල ජීවත් වෙන්න. ඔබගේ ඉරණම තුල ගමන් කරන්න ඔබට කැමති විය යුතුයි. ඔබ ඔබගේ අයිතිය තුල ජීවත් විය යුතුයි. ඔබ ඒක තීරණය කරන්න අවශ්‍යයි. අද ඔබ තීරණය කළ නැත්නම් මෙතෙක් දුරට ඔබගේ ජීවිතයේ ඇවිල්ලා පරාජිත නැත්නම් යටපත් වෙලා නැත්නම් යෝගේ කාරණා වලින් බැට කාලා ලෝකේ කාරණා වලින් ඔබ පීඩිත වෙලා ජීවත් වුණා නම් අද තීරණය කරන්න අවශ්‍යයි. මේ අකීකරු පුත්‍රයා වගේ මම එලියස් නිවසෙන් එළියට යන්නේ නැතුව මම ඒ තුල ජීවත් වෙනවා කියලා. ආමෙන්. මේක තමයි ඔබගෙත් මගෙත් ඉරණම. ඉතින් මේක බලෙන් දෙන්න බෑ. අපි දකිනවා එලෙසම යාකෝබ් පොතේ 5 වන පරිච්ඡේදයේ 14 සිට 16 සඳහන් කරන එතන සුව යාඥාව ගැන සඳහන් කරනවා. යාඥාව ගැන සඳහන් කරන ස්ථානයේ එතන වැදගත් කාරණාවක්. අපි අන්න ස්ථානවල ලකින් නැති කාරණාවක් සඳහන් කරනවා. මේ ආකාරයි. නුඹලා අතරේ යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬගසාවා. ඔහු ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කොට ඔහු දෙසා යාඥා කරත්වා. එවිට ඇදිහිල්ලෙන් යාඥාවෙන් රෝගාතුර සුව ලැබේ. ස්වාමීන් වහන්සේ ඔහු නැගිටවනවා ඇත. ඔහු පාපයක් කර තිබේ නම් ඒවා ඔහුට කමා කරනු ලැබේ. එවිට නුඹලාගේ වරද එකිනෙකට කියාදී සුවය ලබන පිණිස එකිනෙකට ඔස්සේ යාඥා කරන්න. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ සමහරක් වෙලාවට අපගේ ජීවිතේ පාප තිබෙනවා නම් ඒ පාප කියා දීලා ඒ පාප වලින් හැරුණ නැත්නම් අපිට එතනින් සුවය ලබා ගන්න බැරි වෙනවා. මම අසා තිබෙනවා ගොඩක් සාක්ෂි සමහරකට සමාව නොදීම කියන පාපේ කරන කොටගෙන මිනිස්යන්ට දීර්ඝ කාලින රෝග තමාගේ ජීවිතේ ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ කාරණාවේදී අපිට තෝරා ගැනීමක් තියෙනවා. ලූක් 18 සඳහන් කරන මිනිසෙක් ගැන එක්තරා මුලාදැනියෙක් මොහු ඊටමත් පෝසත් මිනිසෙක්. මේ මුලාදැනි මිනිසයා පැමිණියා දේශස් වහන්සේගෙන් ඇසුවා ස්වර්ගයේ අත්පත් වෙන පිණිස ස්වර්ග රාජ්‍ය අයිති වෙන පිණිස උරුම වෙන පිණිස මම කුමක් කරන්නද කියලා. යේසුස් වහන්සේ බොහෝ කාරණා ගිහිලා කියලා පස්සේ ඔව් කියන මම මේ දේවල් කුඩා කාලේ සිටම කර තිබෙනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ එක දෙයක් කියනවා. නුඹේ සියලු වස්තු විකුණා දිලිදුන්ට දීලා මා පස්සේ එන්න කියලා උන්වහන්සේ ආරාධනාවක් කරනවා. නමුත් දේවචනේ සඳහන් කරනවා ඔහු 23 වන පදයේ කියන අතිශයින් ශෝක වුණා කියලා. ඇයි? උඩ බොහෝ වස්තු තිබ්බා කියලා. ඔහු එදා යේසුස් වහන්සේ අනුගමනය කළේ නැහැ. තෝරා ගැනීම අපි සතුයි. ආමෙන්. අපි අපේ ජීවිතයට ඉඩ දෙන අපේ ජීවිතයට අපි එකතු කරගන්න අපි දොරවල් ඇරියොත් ඒ තෝරා ගැනීම අපි සතුයි. ඊට පස්සේ අපිට අර සිංහල කියමනක් තියෙනවා මම ඒක සම්පූර්ණ කියන්නේ අර කෑවා කියලා කියන්න බෑ. ඒ කියන්නේ අපි තෝරා ගන්න ඕනේ අපේ ජීවිතයට අපි කුමක්ද ලබා ගන්න. අපි ඒ නිවස තුළ සිටිනවාද කියලා. අපි නැත්තම් ඒ ආරක්ෂා වලල්ලෙන් පිට අපි යනවාද කියලා. උදාහරණයක් මම කියන්නම්. ඔබගේ නිවසට ඔබට පූසෙක් නැත්තම් බල්ලෙක් ඉන්නවා නම් ඒ පූස හරි බල්ලා ඔබේ නිවසේ කෑම කනවා. ඔබේ නිවසේ ඇතුලේ ඉන්නවා. නමුත් පිට පූසෙක් ඇවිල්ලා ඔබේ නිවසට ඇවිල්ලා කයිද?
පොඩි හිතලා බලන්න. හොරෙන් එයි සමක් ලාවට. නමුත් ඔබ ඉන්න ලාවක ආලපාල ඉන්නකොට පුත පූසෙක් එයිද? නැහැ. නමුත් මම ඔබට කියලා තියෙනවා අපේ ගෙදර ඉන්නවා හොර පූසා කියලා අපිට කියන්නේ සුදු පූසෙක්. ඌ අපේ පූසෙක් නෙමෙයි. නමුත් මොකද කරන්නේ? හැමදාම උදේට දවල්ට රැයට අපේ දොරකඩ ගාවට ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි පව් කියලා මේ පූසට කණ්ඩ දෙනවා. හරි? දැන් කාලයක් තිස්සේ මේක වෙනවා. හරි? ඉතින් අපේ පූසට දෙන කෑමම මූටක් දෙනවා. දැන් මොකද කරන්නේ? මොහු දොර ගාව විතරක් නෙමෙයි මොහු දැන් කුස්සියේ කාපට් එක ගාවට ඇවිල්ලා ඉන්නවා. මොහු ඊට පස්සේ කුස්සියේ නම් පැන්ට්‍රි ඒරියා එක ගාවට ඇවිල්ලා ඉන්නවා. සමහරකට උදේ මෙන්න මේ දොරෙන් ඇතුල් වෙලා මෙහෙන් යන්න හදනවා. ඇයි මේ? මම සමහරකට දැන් කරන වැඩේ මූ ටිකක් අපිරිසුදු නිසා මූ එළියට දාන්න හදනවා. මූ යන්නේ නැහැ. තල්ලු කරත් යන්නේ නැහැ. දැන් මූට කවුද ඉඩ දුන්නේ? මූට උඩ දුන්නේ මම. අපි දරුවන්. අපි ඉඩ දුන්න නිසා ඔහු අපේ ගේ ඇතුළට ඇවිල්ලා දැන් අපේ පූසෙක් වගේ ඔහු ජීවත් වෙන්න බලනවා. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතේ. අපේ ජීවිතේ අපි යමක් ඉඩ දුන්නොත්, අපි යමකට ඉඩ හැරියොත්, පාපයකට ඉඩ දුන්නොත්, ඒක අපේ තීරණයෙන් අපි කරන දෙයක්. ඊට පස්සේ ඒක අපිම තීරණය කරලා අපි එළියට දාන්න අවශ්‍යයි. ඉතින් දෙවෙනි කාරණාව තමයි it's our choice. ඒක ඔබගේත් මගේත් තීරණය. මේ ආරක්ෂා වලල්ල තුල මම ජීවත් වෙන තීරණයක් ගන්න අවශ්‍යයි. මේ සෞභාග්‍ය සඵලත්වය තුල, මේ ජයග්‍රාහක ජීවිතය තුල, මේ ආධිපත්‍ය ජීවිතය තුල මම ජීවත් වෙන්න තීරණය කරන්න අවශ්‍යයි. ආමෙන්. 14 සිට 16 පදේ අපි දකිනවා ඔහුට ඒ පුත්‍රයාට දිගටම ඒ සෞභාග්‍ය සඵලත්වය අත්දකින්න බැරි වුණා. මොකක්ද උනේ? ඒ කාලේදී මොකද්ද පැමිණේ? වියදම් කළ පස්සේ සාගතයක් පැමිණියා. සාගතයක් පැමිණුනාම තාත්තගේ සැපීම නොඅඩුව තිබුණද? නැහැ. තාත්තගේ සැපීම නොඅඩුව තිබුණේ නැහැ. ඇයි ඌට බැරි වුණේ තාත්තගේ ආශිර්වාදය තුල තවත් ජීවත් වෙන්න? Because he was not under the authority. ඔහු ආධිපත්‍යය යට හිටියේ නැති නිසා, ඔහු ආධිපත්‍යයෙන් එළියට ගිය නිසා තාත්තගේ ඔහුට ඔහුගේ ජීවිතේ ප්‍රශ්න වලට ආධිපත්‍යයෙන් ක්‍රියා කරන්න බැරි වුණා. මම කියා සිටිනම් ආයමත්. ඔහු තාත්තගේ ආධිපත්‍යයෙන් එළියට ගිහලා තිබෙන නිසා ඔහුගේ ජීවිතේ ව්‍යසන කාලවල වලදී, අමාරු කාලවල වලදී ඔහුට ඒක යටපත් කළා ආධිපත්‍ය පාවිච්චි කරන්න බැරි වුණා. මේක ප්‍රතිපත්තියක්. මගේ තුන්වෙනි කාරණාව තමයි ආධිපත්‍යයේ යට ඉන්න අවශ්‍යයි ආධිපත්‍ය ක්‍රියා කරන්න. ආමෙන්. We need to live under authority to exercise authority. මම ආධිපත්‍ය යටතේ ඉන්න අවශ්‍යයි යටේ ආධිපත්‍ය පාවිච්චි කරන්න. උදාහරණයක් හැටියට මම වැඩ කරන ස්ථානයේ මට උඩින් බොස් කෙනෙක් ඉන්නවා. මේ බොස්ට මම අවනත වෙනවා. යාගේ ආධිපත්‍ය යටතේ මම ක්‍රියා කරනවා. ඒ වගේ මගේ යටතේ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මම මගේ බොස්ට අවනත වෙන්නේ නැත්නම් මගේ බොස්ට අවනත වෙන්නේ නැත්නම් ඒ ආධිපත්‍ය යටතේ ක්‍රියා කරන්නේ නැත්නම් මට බැරි වෙනවා මගේ යටින් අයට ආධිපත්‍ය පාවිච්චි කරන්න. If I do not command authority, I'll be unable to exercise authority. මේක ඉතාමත් වැදගත් කාරණාවක්. ආමෙන්. අපි දකිනවා 100ක මුලාදෑනියා මාක් පොතේ 8 වන පරිච්ඡේදයේ 9 වන පදේ අපි දන්නවා ඔහු කියා සිටියේ මොකද්ද? මක් නිසාද? මමත් ආණ්ඩු බලයම යටත් මිනිසෙක් මා යටතේද හේවායන් සිටිති එක්කෙනෙකුට යවයි මා කීකල ඔහු යන්නේය තව කෙනෙකුට එවයි කීකල ඔහු එන්නේය. ඒ කියන්නේ මුලාදෑනියා කියා සිටියේ මොකද්ද? එයා සමාන ආඥාවක් ලැබුවොත් ඒ කියන්නේ එයා කියන්නේ මොකද? මමත් මගේ උඩින් උත් කට්ටිය ඉන්නවා. එම නිසා මම ඔවුන්ට ආඥාවක් දුන්නොත් මමත් ක්‍රියා කරනවා. ඒ වගේම තමයි මම ආඥාවක් දුන්නොත් ඔවුන් යන්න කිව්වොත් යනවා එන්න කිව්වොත් එනවා. ඉතින් ආධිපත්‍ය යට නැති එක්කෙනා දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය යටද නැත්තම් මම එකෙන් එළියට ගිහිල්ලා තිනවනම් මම අවකල් ක්‍රියාවල එදිරි සිටිනවනම් මම මගේ කැමති ලෝකේ ජීවත් වෙනවනම් උන්වහන්සේගේ වචනෙන් පිටින් ජීවත් වෙනවනම් පාපේ අකීකරු කම තුලින් ජීවත් වෙනවනම් මට බැරි වෙනවා උන්වහන්සේ මට දීපු ආධිපත්‍ය තුල ජීවත් වෙන්න. මේක ඉතාමත් වැදගත් දෙයක්. අද අපේ ජීවිතේ උන්වහන්සේගේ කරුණාව අනුග්‍රහය තිබෙනවා. එම නිසා අපි දන්නවා මාතුත අපි බොහෝ දෙනෙක් අපි වැරදි ජීවිත ගත කරා උන්වහන්සේ තුළ ආයන් පස්සෙත් අපි වැරදුනා. නමුත් අපි නැවත වරක් හැරියාවා. ඒ හැරියාවෙන් පස්සේ තමයි අපිට පුළුවන් වුණේ ඒ ආධිපත්‍ය යටතේ ජීවත් වෙන්න. ඒ ආධිපත්‍ය යටතේ අපි ජීවත් වෙන්න නම් ආධිපත්‍ය ඇතුළු ජීවත් වෙන්න නම් ආධිපත්‍ය යටතේ ජීවත් වෙන්න අවශ්‍යයි. ආමෙන්. ඒ පාපය සහ අකීකරුකම අපේ ආධිපත්‍යයෙන් අපිව පිටතට ගෙනියනවා ඇත. අපි කෙලෙසමද දන්නේ.
අපේ ජීවිතේ අපි ආධිපත්‍යෙන් එළියට යනවා කියා. අපි කොහොමද මේක තක්සේරු කරන්නේ? අපි කොහොමද මේක මනින්නේ? මගේ ජීවිතේ මම ආධිපත්‍යෙන් පිටතට යනවා කියලා. දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනය අපි කියවන්න අවශ්‍යයි. ආමෙන්. උන්වහන්සේගේ වචනය හැමදාම මෙනෙහි කරන්න අවශ්‍යයි. හරි? හැම දවසකම උන්වහන්සේගේ වචනය මෙනෙහි කරනවා. මේ ඇවිල්ලා 5 වෙනි මාසේ මේ අවුරුද්දේ මේ මාසේ අද 23 වෙනි දවසේ එම නිසා අදට ගත්තොත් මේ අවුරුද්දේ දවස් 150ක් මේ දවසක් ගිහලා තිබෙනවා. මේ දේ වචනේ මම මේ දවස් 150 තුල දවස් 148ක් මම මෙනෙහි කරලා තියෙනවා. දවස් දෙකක් මට මෙනෙහි කරන්න බැරි වුණා. ඒ ඇරෙන්න දවස් 148ක් මම මෙනෙහි කරනවා මේ වචනේ. මම ඇයි මේ ඔබ කියන්නේ? මේකේ වටිනාකම තිබෙන නිසා. මෙනෙහි කරන දේ උන්වහන්සේ කතා කරන දේ මම ලියනවා. උන්වහන්සේ මට කියන දේ මම ලියනවා. මම රේම එකක් ලබා ගන්නවා. එයි මට අවශ්‍යයි මම හරිතන ඉන්නවද කියලා දැනගන්න. මම දේශනා කරන්නේ මම ඒක බලන්නේ. මම ඒක බලන්නේ මගේ ජීවිතේ තක්සේරු කරන්න. ඊයේ දවසේ දෙවියන් වහන්සේ මට ඉතාමත් පැහැදිලි ලෙස කතා කරපු කාරණාවක් තිබ්බා. මම ඒක ලියාගත්තා. මම ඒක ක්‍රියා කරා. ඇයි උන්වහන්සේ තුල මම අවුරුදු 27ක් මේ යන ගමන නමුත් උන්වහන්සේ නැවුම් ලෙස කතා කරනවා. උන්වහන්සේ සාදනවා. උන්වහන්සේගේ ආධිපත්‍ය යටතේ මම ජීවත් වෙනවද කියලා මම තක්සේරු කරන්න අවශ්‍යයි. ඇයි මම බයපත් වෙන්න ජීවත් වෙන්න අවශ්‍යයි. මම ආධිපත්‍ය යටතේ ජීවත් වෙන්නේ නැත්තම් මම ගණන් දීමකින් තොරව ජීවත් වෙනවා නම් මට ආධිපත්‍ය පාවිච්චි කරන්න බෑ. මගේ ජීවිතේ මම එලෙසම දේවන් වහන්සේගේ වචන එකක් අපි උන්වහන්සේගේ වචන යනවා වගේ එලෙසම අපිට ගණන් දෙන නායකත්වයක් තියෙන්න ඕනේ. අපිට සභාවට ඇවිල්ලා අපිට ඕන ලෙස අපිට ජීවත් වෙන්න බෑ. අපේ ජීවිත ගැන අපි ගණන් දෙන්න අවශ්‍යයි. අපි යම් නායකයෙක්ට අපිට වඩා ආත්මික ලෙස මුහුකුරා ගිය කෙනෙක්ට අපේ ජීවිත ගැන ගණන් දෙන්න ඕනේ. We have to be accountable. මගේ ජීවිතේ මම දේවදාසයන් දෙන්නෙක්ට ගණන් දෙනවා. යේසුමානේ ඔවුන් එක්ක කාලයක් ගත කරා. ඔවුන්ට මගේ ජීවිතය ගැන කියා සිටියා. ඉතින් මේ වගේ කාරණා අපිට උදව් වෙනවා. අපේ ජීවිතය ආධිපත්‍ය යටතේ ඉන්නවද කියලා තේරුම් ගන්න. ආමෙන්. ඉතින් අද අපි ආධිපත්‍ය යටතේ නැත්තම් අපි තීරණය කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ තුළ මම ඉල්ලා සිටිනවා අපි තීරණයකට පැමිණෙමු. අපි ආධිපත්‍ය නැත්තම් හැමෝම ඔබගේ කැමරා ඔෆ් කරගන්න. මක්නික නැත්තම් අනිත් අයට ඩිස්ටර්බ් වෙනවා. ඔබ ආධිපත්‍ය නැත්තම් වෙන්නේ අද ඔබ තීරණය කරන්න ඔබ දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය යටතේ පැමිණෙනවා කියලා. මට මතකයි අවුරුදු 2000 දී 2000 වසරේදී මම උන්වහන්සේගේ ආධිපත්‍යෙන් පිටතට ගියා. මම අවකල් ක්‍රියාවල යෙදුණා. නමුත් උන්වහන්සේ කරුණාවෙන් මම තීරණය කරන්න නැවත වරක් පැමිණියා. යම් කෙනෙක් ඉන්නවා නම් අද මේ සර්විස් එකේ තුල ඔබ උන්වහන්සේගේ ආධිපත්‍ය යටතේ නැත්තම් ඔබ තීරණයක් කරන්න. එලෙසම යම් කෙනෙක් ඉන්නවා නම් අද ඔබගේ දේ වචනය ඔබගේ ජීවිතයේ කේන්ද්‍රස්ථ වෙලා නැත්තම් ඔබ දිනපතා උන්වහන්සේගේ වචන මෙනෙහි කරන්නේ නැත්තම් ඔබ උන්වහන්සේගේ වචනෙන් යමක් ඔබේ ජීවිතේ ලබා ගන්න නැත්තම් අද තීරණය කරන්න අපි උන්වහන්සේගේ වචන ලබා ගන්න අවශ්‍යයි කියලා. මේ අකිකරු පුත්‍රයා ඔහුගේ ආධිපත්‍ය නැතු වුණා. ඔහුගේ මිල මුදල් නැතු වුණා. ඔහුට සැපීම නැවතුණා. ඔහුගේ ආශිර්වාද නැවතුණා. ඔහුගේ අකිකරුකම නිසා. සමාජලාට අපේ ජීවිතේ අකිකරුකම නිසා මේ අපේ ජීවිතේ පාපය නිසා අපි උන්වහන්සේගේ හස්තෙන් එළියට ගිහලා තින් නිසා બ્લોක් වෙලා ඇති, බාධා වෙලා ඇති. ඒක ගැන දොස් තබා ගන්න එපා. උන්වහන්සේගේ අනුග්‍රහය සෑහේ. අද තීරණයක් ගන්න. මම කතා කරන්නේ ඔබටයි. මම කතා කරන්නේ දැන් දෙවියන් වහන්සේගේ හදවතට කතා කරන කෙනාටයි. උන්වහන්සේ ඔබට පෙන්වන කෙනාටයි. ඉතින් අපි දකිනවා 18 19 20 පදවල ඒ ස්ථානේ මොකද්ද වෙන්නේ? ඔහු තේරුම් ගත්තා. තේරුම් ගන්න ඔහු කිව්වා අනේ මගේ තාත්තගේ නිවසේ වැඩකාරයන් මීට වඩා හොඳට කනවා. මම ගොස් මගේ තාත්තගේ වැඩකාරයෙක් හැටියට මම ජීවත් වෙනවා කියලා ඔහු හැරියනවා. ඔහු තාත්තට ඇවිල්ලා අපි දන්නවා ඒ කතාව. තාත්තා දුරින් නම් ඔහු දකිනවා. ඔහු ඇවිල්ලා වැළඳ ගන්නවා. තාත්තා දේවචනක තාත්තා ඔහු නැගිට පියාණන් වෙතට ගියේ කියලා. 18 19 20 සඳහන් ඔහු නැගිට පියාණන් වෙතට ගියා කියලා. අද ඔබ ඉන්න ස්ථානේ නැගිටලා එන්න. උන්වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේගේ ආධිපත්‍ය යටතේ නැගිටලා එන්න. තීරණයක් ගන්න. යම් කෙනෙක් යම් විදිහේ යම් බ්ලොක් එකක් තිබෙනවා නම් තීරණයක් ගන්න. decide today. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ නැගිටලා ආපු මොහොතේම සලුව දෙනවා. සලුවක් දානවා. මුද්දක් පළඳුන් ලබනවා. පාදවල වහන් දානවා. තරකර වස්සා මරණු ලබනවා. හලෙලූයා.
අපි තීරණය ගත්ත මොහොතේම දෙවියන් වහන්සේ අපට පිළිගැනීම තිබෙනවා. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දෙනවා. උන්වහන්සේගේ ආධිපත්‍ය මුද්ද සංකේතකමත් කරන්නේ ආධිපත්‍ය සිග්නල් රින් එක දෙනවා. අපේ පාදවලට පහවන් දමලා අපි ආරක්ෂා කරන පිණිස සහ උන්වහන්සේ සැමරීමක් කරනවා. උන්වහන්සේ පිළිගන්නවා. උත්සවාකාරයෙන් අපිව පිළිගන්නවා නැවත වාරයක්. ඒක සනේකින් වෙන දෙයක්. මොහොතකින් වෙන දෙයක්. තීරණය තියෙන්නේ ඔබගෙත් මගෙත් අතේ. ආමෙන්. 28 වන පදයේ 28 වන පදයේ කියනවා ඔව් දැන් මොකක්ද උනේ දැන් ඔහු උත්සවයක් ගන්නවා තාත්තා එවිට වැඩිමහල් පුතා කොයිද හිටියේ කෙතේ වැඩ කරමින් හිටියේ ඊටමත් කීකරු පුතෙක් අනර්ග පුතෙක් තාත්තගේ ව්‍යාපාරයෙන් තාත්තගේ කාරණාවන් බලමින් ක්‍රියා කරමින් විශ්වාසවන්තව ලැබිව වැඩ කරපු පුතෙක් ඔහු මේ කෙතේ ඉඳන් එනවා ඊට පස්සේ ඔව් දකින්න මොකද්ද උත්සවයක් යනවා ගෙදර දැක්කන් පස්සේ වහනවා වැඩකාරයන්ගෙන් ඇතුළට යන්නෙත් නැහැ මොකද්ද මේ සද්ද බද්දේ මොකද්ද මේ උත්සවේ මොකද්ද මේ ගායනා කරන්නේ මොකද්ද මේ නටන්නේ ඇයි මේ සද්දය එතකොට ඔවුන් කියනවා ඔබගේ පුතා බාල පුතා ගෙදර ඇවිල්ලා ඒක නිසා තාත්තා උත්සවයක් දාලානේ කියලා 28 වෙනි කියනවා එවිට ඔහු කිපි ගෙට ඇතුල් වෙන්නට නොකමැති වූයේය එබැවින් ඔහුගේ පියා පිටතට ඇවිත් එනමෙන් ඔහුගෙන් ඉල්ලුවේ බලන් තාත්තා ඒ පුතාටත් එළියට ගිහිල්ලා එන්න කියලා ආරාධනා කරනවා right ඊට පස්සේ 31 කියනවා පුත්‍රයා ගැන නුඹ නිතරම මා නෑ 30 තියෙනවා නමුත් 29 කියනවා නමුත් ඔහු උත්තර දෙමින් මෙපන අවුරුදු ගණනක් ඔබට සේවය කරමින් සිටිමි කවදාවත් ඔබගේ ආඥාවක් කඩ නොකළමි එක දවසක්වත් ආඥාවක් කඩ කළේ නෑ එසේ වී නමුත් මාගේ මිත්‍රයන් සමග ප්‍රීති වෙන්නට ඔබ එළුපැටුවෙක් කිසි කලක මට නොදුන්නේය නමුත් ඔබගේ සම්පත වේශ්‍යාවන් සමග නාස්ති කළා වූ මේ ඔබගේ පුත්‍රයා හා ගෙලේ ඔහු නිසා තරකල වස්සා මැරුවේයි පියාට කීවේය දැන් මෙතනදී අපි දකිනවා මේ ආධිපත්‍ය ගැන මේ පුතා ගෙදර හිටියට මේ පුතා ආධිපත්‍ය පාවිච්චි කරේ නැහැ ඇයි මම එහෙම කියන්නේ ඒ පුතා තමාගේ ගෙදර සිටියට ඔහු තමාගේ දැන් තාත්තා බෙදලා දුන්න දෙන්නටම එතකොට තරුණ බාල පුතා ගෙදරින් එළියට ගියාන් පස්සේ ගෙදර තිබ්බ හැම දෙයක්ම අයිතුනේ ඌට දැන් ඔව් අහනවා තාත්තගෙන් මගේ මිත්‍රයන් සමග අලුවානේ එළුපැටියෙක්වත් මට භුක්ති විඳින්න ඔබ දුන්නේ නැහැ කියලා තාත්තා ඇත්තට දුන්නේ නැද්ද පොඩි හිතලා බලන්න තාත්තා 12 වෙනි පදෙත් දුන්නා උන්ට තාත්තා ගෙදර තියෙන හැම දෙයක්ම ඔහුට අයිති වෙන පුතු නෑනේ එතකොට ඔහුට තමයි අයිති හැම දෙයක්ම එතකොට ඔහුට තමන්ගේ මිත්‍රයන් සමග එළුවෙක් නෙමෙයි වස්සෙක් හරි මොකක් හරි අවශ්‍යතාවයක් තිබ්බනම් ඔහු තාත්තට කියන්න විතරයි තිබුණේ තාත්තා මට අද අවශ්‍යයි එළුවෙක් මම අපි මිත්‍රයන් සමග පාටියක් දානවා මම එළුව පාවිච්චි කරනවා කියලා අපි නමුත් ඔහු මොකද්ද කරේ ඔහුගේ ආධිපත්‍ය තුල සිටගත්තේ නැහැ සමහර විට අපේ ජීවිතෙත් මේ ආකාරය තමයි අපි දෙවියන් වහන්සේගෙන් එළියට ගිහලා නැතුව ඇති නිවසෙන් නිවසෙන් එළියට ගිහලා නැතුව නිවස ඇතුළේ තියලා ඒත් අපේ ආධිපත්‍ය අපගේ ඉරණම තුල අපි හිට ගන්න නැතුව ඇති ඒක තමයි අපි දකින්නේ සමාජලට හොඳ කිතුණුවන් යහපත් කිතුණුවන් තමන් සභාවට එනවා තමන් සයිලට යනවා තමන් දේවචනේ කියවනවා තමන් උන්වහන්සේගේ වචන තුල ජීවත් වෙනවා එනමුත් පරාජිතකම් අභියෝග මාධ්‍ය සැලෙනවා ව්‍යසන මාධ්‍ය පැකිලෙනවා බය වෙනවා ලෝකාකාරයෙන් ප්‍රතිචාර දක්වනවා ඇයි අපි අපේ ආධිපත්‍ය පාවිච්චි කරන්නේ නැති නිසා දැන් මෙතනදී යක්ෂයා දන්න දෙයක් තමයි ඔබත් මමත් අපගේ ආධිපත්‍ය පාවිච්චි කරොත් යක්ෂයාටපත් වෙනවා කියලා. ඒක තමයි මම කිව්වේ මම බයිබල් 4 පද 4ක් එන සුමානේ කතා කරන්න යනවා කියලා. යක්ෂයාව යක්ෂයාව යටපත් කරන්න අපිට දැනුම අවශ්‍යයි. ඉතින් ඔබගේ ආධිපත්‍ය පාවිච්චි නොකර සිටින්න කාරණා කීපයක් තමයි අනවය නොදිනුවත්කම. ඔබ දන්නේ නැහැ ඔබගේ තුල තියෙන ආධිපත්‍ය. මෙතන ආධිපත්‍ය දුන්නේ
පාස්ටට විතරක් නෙමෙයි. මෙතන ආධිපත්‍ය දුන්නේ ගුරුවරයාට විතරක් නෙමෙයි, නායකයන්ට විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේ ආධිපත්‍ය ඒ ස්වර්ගික ආශිර්වාද, ස්වර්ගික දීමනා, ස්වර්ගික ආශිර්වාද සියල්ලන්ටම උන්වහන්සේ ආශිර්වාද කළසේක කියලා එපිස් 1:4 අපි කතා කරා. එම නිසා 2 පේතෘස් 1:3 කතා කරා. උන්වහන්සේ හැම දෙයක්ම අපිට දී තිබෙනවා කියලා. ඉතින් අනවය නොදුනුවත්කම නිසා ඔබ ජීවත් වෙනවා. තවත් තමයි negligence, නොසලකිල්ල නිසා අපි සැලකිලිමත් වෙන්නේ නැත නිසා අපි ආශිර්වාද ආධිපත්‍ය තුල ජීවත් වෙනවා ඇති. අපි කලබලකාරී නිසා අපි සැලකිලිමත් වෙන්නේ, අපි අවධානයෙන් ඉන්නේ නැහැ. අපි මේ සිහියතු ඉන්නේ නැති නිසා යක්ෂය ඇවිල්ලා අපට විරුද්ධව ක්‍රියා කරනවා. හරි? කම්මැලි. ඊළඟ කාරණාව ලේසි, කම්මැලි. ඇදිහිල පාවිච්චි කරන හරි කම්මැලි. ඒක නිසා මොකද කරන්නේ? යක්ෂයාට යටපත් වෙලා ජීවත් වෙනවා. ඇදිහිල වචනයක් අල්ලගෙන ඒ වචන තුල ඉස්සරහට ගිහිල්ලා වචනේ ප්‍රකාශ කළා ඒ ජවයෙන් ක්‍රියා කරන්න බැරි කම නිසා අද යටපත් වෙලා ජීවත් වෙන සමාජ මිනිසයන්. හතරවෙනි දේ තමයි නොයිස්ලිවන්තකම නිසා. අපිට ඉවසීමක් නැහැ උන්වහන්සේගේ වචනේ ක්‍රියා වෙනකන් ඉන්න. ඒක නිසා අපි ලෝකේ මාර්ගයක් තෝරගන්නවා. නැත්නම් යක්ෂයාට යටපත් වෙලා ජීවත් වෙනවා. ඔබත් මමත් දෙවියන් වහන්සේ කැඳවලා නැහැ යක්ෂයාගේ යටත් ජීවත් වෙන්න. උන්වහන්සේ අපි බලමු එක එනසමාන උන්වහන්සේ අපිව තබලා තිබෙන්නේ ඉහළ ස්ථානයක. හැම නාමයකට වඩා උසස් ස්ථානයක උන්වහන්සේ අපිව තබලා තියෙන්නේ. එමනම් අපි එතන හිට ගන්න අවශ්‍යයි. දැනුවත් වෙන්න අවශ්‍යයි. නොසලකලිමත් වෙන්න නරකයි. අපි එතන දැනගෙන සිටගෙන එතන ස්ථානය අපි අයිති කරගන්න ඕනේ. මේ වැඩිමහල් පුත්‍රයා මොකද්ද කරේ? ඔව් වැඩ කරනවා, ගෙදර එනවා, වැඩ කරනවා, ගෙදර එනවා. නමුත් භුක්ති විඳින්නේ නැහැ. අද දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය භුක්ති විඳින කාලයයි මේක. දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය පාවිච්චි කරන කාලයයි මේක. ආමෙන්. හalleluya. හalleluya. කවුරුද එක්නෙක් අන්මියුට් කළ කියන්නේ මම දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය පාවිච්චි කරනවා කියලා. මම දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය පාවිච්චි කරනවා. Hallelujah. Thank you Jesus. Hallelujah. ස්තුතියි. එම නිසා ආමෙන්. ඒ පාවිච්චි කරන්නේ නැති මිනිස්සයා මොකක්ද වෙන්නේ? ඔබ පාවිච්චි කරන්නේ නැත්නම් ඔටෝමැටිකලි ඉබේටම වෙන්නේ යක්ෂයාගේ ඩොමිනියන් එක. යක්ෂයාගේ ආධිපත්‍ය යටතට පැමිණෙනවා. ඔබගේ ආධිපත්‍ය පාවිච්චි කරේ නැත්නම් ඔබ යක්ෂයාගේ ආධිපත්‍යයට දෙනවා. ඒ කියන්නේ අර පූසගේ උදාහරණය. පූසා අපි ආධිපත්‍ය පාවිච්චි කරන්නේ නැති නිසා අපි උට කරුණාව දැක්නේ. දැන් ඔහුට යටත් වෙලා අපි ජීවත් වෙනවා. ඔහුට ඕන වෙලාවට අපි කැම දෙන්න ඕන. ඔහු කැම දුන්නේ නැත්නම් ඌ යන්නේ නැහැ. පව් තමයි. ඌට මං කියන්නේ කැම නොදීන්න නෙමෙයි. නමුත් මම මේ උදාහරණයක් හැටියට ගන්නේ. අපේ ජීවිතේ අපි ආධිපත්‍ය පාවිච්චි කරේ නැත්නම්, අපි සිට ගන්න ඕන තැන සිටගත්තේ නැත්නම්, අපි යක්ෂයාට අපිට අවශ්‍ය දේ කියා සිටින්නේ නැත්නම්, අපි ව්‍යසනයට කතා කරේ නැත්නම්, රෝගයට කතා කරේ නැත්නම්, හිඟකමට කතා කරේ නැත්නම්, ඒක අපිට කතා කරලා අපි යටපත් කරනවා. මේක එන්නේ විදිහින් බෑ. මක්නිසාද උන්වහන්සේ අපට ආධිපත්‍ය දී තිබෙනවා. Amen. Hallelujah. If I do not exercise my authority, I automatically become subject to God of this world. මේ වචනේ කියන 1 කොරින්ති 4:4 කියනවා මේ ලෝකයේ දෙවිය කවුද කියලා. කවුද? සාතන්. යක්ෂයා මේ ලෝකයේ දෙවියා. ඒක නිසා අපි ආධිපත්‍ය පාවිච්චි කරන්නේ නැත්නම් අපි ඉබේටම අපි යක්ෂයාගේ ආධිපත්‍ය යටතට අපි පැමිණෙනවා. හරි? අපි දැනගත යුතුයි ලෝකයේ දෙවියා යක්ෂයා වුණාට අපි ලෝකයේ සිටියට අපි ලෝකේ ඉන්න මනුස්සයන් නෙමෙයි. ආමෙන්. අපි ලෝකේ සිටියට අපි ලෝකේ ඉන්න මනුස්සයන් නෙමෙයි. අපි ලෝකේ අපි ජීවත් වෙන මනුස්සයන් නෙමෙයි. අපි ඊට වඩා ඉහළින් ඉන්න මනුස්සයන්. ඉතින් ලෝකයේ දෙවියා යක්ෂයා වුණාට අපි යක්ෂයට යටපත් වෙලා ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ඒක තමයි එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ. තව බොහෝ පදවල කතා කරනවා. එරිව සිටින්න උන්වහන්සේ මේ යක්ෂයා පලා යනවා කියලා. ඔබගේත් මගේත් ආධිපත්‍ය, ඔබගේත් මගේත් ස්ථානය අපි දැනගත යුතුයි. කියන මා එක්ක මම ලෝකෙට අයිති නැහැ. මම ලෝකෙට අයිති නැහැ. කියන මම ලෝකෙට අයිති නැහැ. මම ලෝකෙට අයිති නැහැ. ලෝකෙට අයිති නැහැ. ලෝකෙට යටපත් වෙලා ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ඒක යෝහන් පොතේ කියනවා අපි ලෝකෙන් ජයගත් මනුස්සයන්. ආමෙන්. අපි ලෝකෙන් ජයගත්ත මනුස්සයන්. අපි ලෝකෙට යටපත් වෙලා ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ඊළඟ දේ තමයි අපි අපගේ ආධිපත්‍ය දැනගත්තේ නැත්නම් හතරවෙනි කාරණාව තමයි අපි අපේ ආධිපත්‍ය දැනගත්තේ නැත්නම් හතරවෙනි කාරණාව කතා කර දැනගන්න නොදැන ජීවත් වීම ගැන ඒකෙන් අපගේ අසල්වාසින්ටත් අභිවෘද්ධියක් ආශිර්වාදයක් ගලා එන්නේ නැහැ. මම ළඟ ඉන්න අයට මගේ පවුලට මගේ නොදැනුවත්කම නිසා මම ඇදහිල්ලෙන් හිට ගන්න නැත නිසා ඒක ගලා එන්නේ නැහැ. දැන් බලන්න වැඩිමහල් සහෝදරයෙක් කිව්වා මගේ මිත්‍රයන්ටවත් එළුවෙක්
කන්න දුන්නේ. ඒතර ඇත්තටම මේ තාත්තගේ උරුමය පුතා ගාව තිබ්බා. අපරාධ අර මිත්‍රයන් එක්ක භුක්ති විඳින්න තිබ්බනේ. එක මිත්‍රයෙක්වත් මෙච්චර කල් ඔහුගේ ගෙදරින් කෑම වෙලක් එළුවෙක් කාලා තිබුණද? නැහැ. ඒ ඔහුගේ තිබුණා වූ නොසලිකමත්කම නිසා. ඒ වගේම තමයි ඔබත් මමත් අපේ ආධිපත්‍ය තුළ සිටගත්තේ නැත්නම් අපි ඉර්ණම තුළ සිටගත්තේ නැත්නම් ඒකේ තිබෙනා සෞභාග්‍ය, ඒකේ තිබෙනා සඵලත්වය, ඒකේ තිබෙනා ආශිර්වාද, ඒකේ තිබෙනා සුවය මගේ පවුලට යන්නේ නැහැ. මගේ අසල්වාසීන්ට යන්නේ නැහැ. මගේ වැඩ කරන ස්ථානට යන්නේ නැහැ. අපේ වැඩ කරන ස්ථානයේ මම දැනුවත්ව කිතුණන් කීප දෙනෙක් ඉන්නවා. මම උන්ට කියා සිට මම දෙසරක් කිව්වා. HR VP-ටත් කිව්වා යවුත් කිතුණෙක් මම අපි යාඥා කාලයක් ගත කරන්න අවශ්‍යයි. නමුත් දැන් බලන්න අරුගානේ WhatsApp වලින් හරි කරන්න ඕනේ මේක. මොකද අපි යන ගෙදර යන ගමන් හරි මොකද අපේ ඔෆිස් එකේ වෙලාවක් නැති නිසා අපි සිට ගන්න ඕනේ. අපි ඉන්න තැන අපි නැගිටින්න අවශ්‍යයි. අපි සිට ගන්න අවශ්‍යයි. එවිට අපේ ළඟ ඉන්න අපේ යට ඉන්න අපේ ආධිපත්‍ය නැත්නම් අපේ ළඟ ඉන්න අයට අපේ මිතුරන්ට ඒ ආශිර්වාදය ගලා එනවා. හලෙලූයා. ආමේන්. මම සීනයක් දැක්කා. පුදුම සීනයක් මේක. දෙවියන් වහන්සේ මේ සීනෙන් මට කතා කරා. මම කවදාවත් දැක්ම නැති සීනයක් එක. මොකද්ද සීනය? ඔෆිස් එකේ මම දැක්කා යම් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ෆැක්ටරියත් එක්ක ෆැක්ටරි එක වැඩ කරන අපි වැඩ කරන්නේ ප්‍රධාන කාර්යාලයේ. ඒතකොට ෆැක්ටරි එකේ යම් ප්‍රශ්නයක් මතුවෙලා මේ ඔෆිස් එකත් එක්ක යම් දෙබසක් යනවා එහෙට මෙහෙට. ඉතින් මම මේ සීනේදී මම බලන් ඉන්නවා මගේ බොස්ලා මේක ගැන කිසි ක්‍රියාවක් ගණන් නැහැ කියලා. ඉතින් මම හිතනවා ඇයි මේ ආධිපත්‍ය ඉන්න මිනිස්සුන් මේකට ක්‍රියාවක් නගන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ මම සීනේ නැගිට්ටා. සීනි ඉවරලා නිදිගෙන නැගිට්ටා. මම හිතුවා මොකද ස්වාමීන් වහන්සේ මට කියන්නේ? ස්වාමීන් වහන්සේ මට කිව්වා ඒ ස්ථානේ නැගිටින්න අවශ්‍ය බොස්ලා නෙමෙයි ඔබයි. ඔබට ආධිපත්‍යයක් දී තිබෙනවා. ඔබ ජෙනරල් මැනේජර් කෙනෙක්. ඔබට ආධිපත්‍යයක් දී තිබෙන තැන ඔබ ඒ ආධිපත්‍ය තුළ සිට ගන්න අවශ්‍යයි. ඔබ සිට ගන්න නැත්නම් ඔවුන් සිට ගන්නෙ නැහැ. ඔබට දී ඇති තන්ත්‍රය තුළ ඔබට දී ඇති පරාසය තුළ ස්කෝප් එක තුළ ඔබ සිටගෙන ක්‍රියා කරන්න අවශ්‍යයි. ඒක ඔබට පවරපු දෙයක්. ඒක ඔබට දෙන පඩිය කොටසක්. ඒක ඔබගේ වගකීම. මම ඒක මගේ ඔෆිස් එකට සහ මගේ ආත්මික ජීවිතයට මම අදාළ කරගන්න තීරණය කරා. ඒ වගේ තමයි අපේ ජීවිතේ දෙවියන් වහන්සේ ආධිපත්‍ය දී තිබෙනවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේට කිසි දෙයක් මේ පොළොව මත කරන්න බෑ මිනිහෙක් නැතුව. ඇයි? උප්පත්ති පොතේ බලන පරිච්ඡේදෙට ගියොත් අපි දැක්කා ඒක සඳහන් කරා 23 වන පදයේදී උන්වහන්සේ 28 වන පදයේදී දෙවියන් වහන්සේ උන්ට කිව්වා "නොඹලා බෝවි වැඩි වෙමින් පොළොව පූර්ණ කරන්න. ඒක යටත් කරගන්න." ඒ ආධිපත්‍ය ඔබටත් මටත් දුන්නා. මොකද්ද කිව්වේ? "නොඹලා බෝවි වැඩි වෙමින් පොළොව පූර්ණ කරන්න. ඒක යටත් කරගන්න." ඒ ස්ථානට ආයිමත් දෙවියන් වහන්සේට එන්න බෑ. උන්වහන්සේගේ වචනට විරුද්ධව උන්වහන්සේ යන්නේ නැහැ. ඒක නිසා තමයි උන්වහන්සේ මිනිසෙක්ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසික ස්වරූපයක් ගෙනත් ආවේ. උන්වහන්සේ මිනිසෙක් වෙලා මේ පූජාව ගෙවන්න අවශ්‍ය වුණා. උන්වහන්සේට දේවත්වයෙන් ඇවිල්ලා කරන්න බැරි වුණා. උන්වහන්සේ මනුෂ්‍ය කයක් අරගෙන එන්න සිදු වුණා. ඒ වගේ තමයි අද උන්වහන්සේගේ ශරීරය ඔබත් මමත්. ඒ මට සීනෙන් කතා කරේ මම සිට ගන්න ඕන තැන උන්වහන්සේ සිට ගන්නේ නැහැ. දේවචනේ බලන්න. දේවචනේ කියවන්න. කවදාවත් කියන්නේ නැහැ. කවුරුත් යාඥා කරා කියලා දෙවියන් වහන්සේට යක්ෂයාව පළවහරින්න. යක්ෂයාව පළවහරින්න දෙවියන් වහන්සේට යාඥා කළා නැහැ. කවුරුත් දේවචනේ. උන්වහන්සේ අපටයි කිව්වේ යක්ෂයාට විරුද්ධව සිටින එවිට ඔහු ඔබගෙන් පලා යන්නේ සේක. ආමෙන්. යක්ෂයාට විරුද්ධව සිටින එවිට ඔහු ඔබගෙන් පලා යනසේක. ඉතින් ඔබත් මමත් ගත යුතු ආධිපත්‍ය තුල අපි සිට ගත යුතුයි. මතෙව් 18 සඳහන් කරනවා පොළොවේ යමක් බඳිනු ලබන්නේහිද ස්වර්ගයේද බඳිනු ලබන්නේය. පොළොවේ යමක් මුදුනු ලබන්නේද ඒක ස්වර්ගයේද මුදුනු ලබන්නේ කියලා. ආමෙන්. ඒ කියන්නේ මොකද්ද? මේක පළවෙනිට සිදු වෙන්නේ පොළොවේද ස්වර්ගයේද? පොළොවේ. ස්වර්ගය කියලා කතා කරන ආත්මික තලයේ. මේක ස්වර්ගයේ දෙවියන් වහන්සේ කරන්නේ නැහැ. නමුත් අපි පොළොවේ යම් දෙයක් බැඳුම් ලබනොත් අපි පොළොවේ යම් දෙයක් මුදුන් ලබනොත් ඒක ඊට පස්සේ ස්වර්ගයේ සිදුවෙන්න යනවා. ආත්මික තලයේ සිදුවෙන්න යනවා. අපිට ආධිපත්‍ය උන්වහන්සේ දී තිබෙනවා. හලෙලූයා. හලෙලූයා. කියන්නේ පළවෙනිට පොළොවේ සිදුවෙන්නේ. පළවෙනිට මගේ ජීවිතයේ සිදුවෙන්නේ. මලින්ට මගේ මුඛයෙන් සිදුවෙන්නේ. මගේ පවුල තුළ සිදුවෙන්නේ. රෝම 5:19-20 අවසාන පදයේ මම කියා සිටිනා මක්නිසාද එක් මිනිසෙක්ගේ අකීකරුකම කරුණ කොටගෙන බොහෝ දෙනා පෞකාරයන් කරනු ලැබුවාසේම
එක්කෙනෙකුගේ අකීකරුකම කාරණ කොටගෙන බොහෝ දෙනා ධර්මිෂ්ඨ කරනු ලබන්නේය. ඒ ඇර ව්‍යවස්ථාව පැමිණෙන්නේ වර්ධ බොහෝ වන පිණිසය. නමුත් පාපය මරණේ රජකම් කලාක් මෙන්ම අනුග්‍රහය සදාකල් ජීවනය සඳහා අපේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන රජකම් කරන පිණිස පාපය බොහෝ වූ තැන අනුග්‍රහයට වඩා අධික වන්නේ. මොකද කියන්නේ? ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන රජකම් කරන පිණිස. හාලෙලූයා. උන්වහන්සේ ඔබවත් මාවත් කැඳවලා තියෙන රජකම් කරන්නයි. පාලනය කරන්නයි, යටපත් කරන්නයි. උපත් 1:28 කියන වගේ දෙවියන් වහන්සේ උන්ට කියනසේක ඔබ සම බෝවි වැඩි වෙමින් පොළොව පූර්ණ කොට ඒක යටත් කරගන්න. උන්වහන්සේ අපගේ පරම කැඳවීමට උන්වහන්සේ ගෙනත් තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල එපිස 1:4 කියන ස්වර්ගික ස්ථාන සිළුම ආශිර්වාද උන්වහන්සේ අපට ආශිර්වාද කරා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන උන්වහන්සේ තුල අපට මේ ආධිපත්‍ය ලැබී තිබෙනවා. ආදාම් සයව පව් කරා, අකීකරු වුණා, මේක නැති වුණා. දැන් ඒ කාය අපට ලැබී තිබෙනවා. ආමෙන්. අද උන්වහන්සේ අපව කැඳවනවා. අපගේ ආධිපත්‍ය තුල සිට ගන්න. උන්වහන්සේ කැඳවනවා. අපි ඉර්ණම තුල සිට ගන්න. පරාජිත වෙලා ජීවත් වෙන දෙවියන් වහන්සේ කැඳවීම නෙමෙයි. ඒක අපි සින්දු වෙනස් කරන්නේ. වැටි වැටි මා යනවා මේ ජීවන ගමනේ කියන එක දෙවියන් වහන්සේගේ පරමාර්ථය නෙමෙයි. වැටි මනුස්සයන් මොහොත් වැටලා තිනවා. උන්වහන්සේ අනුග්‍රහ කරනව තිනවා. නමුත් වැටි වැටි යන එක දෙවියන් වහන්සේ කැඳවීම නෙමෙයි. නැගිටලා මං යනවා one shot. ආමෙන්. අකිරු පුතේ නැගිටලා ආවා. කියන්නේ මම නැගිටලා එනවා. මම යක්ෂයාට ඉඩ දෙන්නේ නැහැ. මම ව්‍යසනයට ඉඩ දෙන්නේ නැහැ. ලෝකෙට ඉඩ දෙන්නේ නැහැ. මම ප්‍රශ්න කරදොලට ඉඩ දෙන්නේ නැහැ. මට ආධිපත්‍ය උන්වහන්සේ දී තිබෙනවා. මේ අභිභවා යන්න උන්වහන්සේ ආධිපත්‍ය දී තිබෙනවා. මේක අභිභවා යන්න ලෝකෙන් ජයගත් මනුෂ්‍යයන් එකම කොටසයි තිබෙන්නේ. ඒ ඔබත් මමත්. අපගේ යාඥාව තමයි වෙනස් කරන්න යන මේ දේශය. ඒක නිසා තමයි යේසුමාන්ට එප්ටසුමානේ බදාලා. ගිය බදාදා නෙමෙයි ඊට ඉස්සෙල්ලා බදාදිනා අපි පැය භාගයක් වෙන් කළා. අපි යාඥා කරන්නේ ස්වර්ගයේ පොළොවට ගේන පිණිස අපි අණ කරන්නේ. ඔබ දන්නවද ඔබත් මමත් කරන යාඥා පුදුම බලයක් තිබෙනවා කියලා. ඇයි වචනේ කියනවා? අපි යන්දයක් බඳින්න ලබනවා ඒක බඳින්න ලබනවා. ඒක අපිට ඇස් වලට දැනට පේන්නේ නැති වෙයි. නමුත් ඒක ක්‍රියා වෙනවා. අපි ලෝකේ අවුරුදු 30ක යුද්ධයක් අවසන් කරේම කොහොමද? කිතුණුවන්. අපි දන්නේ නැතුණා කිතුණුවන් ගොස්. ඔවුන් යාඥා කළ සිටගත්තා. ඔවුන් ආධිපත්‍යයෙන් සිටගත්තා. ඔවුන් ක්‍රියා කරපු නිසායි ඒ දේ සිදු වුණේ. එවිට පුළුවන් වෙන හමුදාවට ක්‍රියා කරන්න. එවිට පුළුවන් වෙන රජයට ක්‍රියා කරන්න. ඔබගේත් මගේත් ආධිපත්‍ය ගන්න. අපි අද යාඥා කළ අවසන් කරමු. අද උන්වහන්සේගේ වචනේ දේශනා කරන ලැබුණ ලෙසම මම හැම කෙනෙක්ම ඉල්ලා සිටින ඔබ ඉන්න ස්ථානයේ යම් තීරණයක් ගන්න අවශ්‍ය නම් තීරණයක් ගන්න. ඔබ දනින්න යන්න අවශ්‍ය නම් දනින්න යන්න. මේ වචනේ සුළු කරන්න එපා. ගබ්සා කරන්න එපා. තීරණයක් කරන් ක්‍රියාවට දමන්න. අද උන්වහන්සේ ඉල්ලා සිටිනවා ඔබගේ ආධිපත්‍ය තුල, මගේ ආධිපත්‍ය තුල, මගේ ඉරණම තුල සිට ගන්න. අකීකරු පුත්‍රයා තමා තාත්තගේ නිවසින් පිටව ගියා. අද යම් කෙනෙක් ඇති ඔබ තාත්තගේ නිවසින් පිටව යනවා. ඔබ දොස් පවර ගන්න එපා. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයේ සෑහේ. හලෙලූයා. එක මොනස්ගේ අකීකරුකම නිසා මරණය රජකම් කළාක් මෙන් කීකරුකම නිසා අනුග්‍රහය අද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන රජකම් කරන්න උන්වහන්සේ බෝ කැඳවනවා. අද හැරියෙන්න. අද තීරණයක් ගන්න. අදයි ඔබගේ තීරණාත්මක දවස. අදයි ඔබගේ හැරෙන දවස. අදයි ඔබගේ ජීවිතේ වෙනස් වෙන දවස. එලෙසම සමහර අය ඇති ඔබ තාත්තගේ නිවස තුළ සිටිනවා. ඒත් ඔබගේ ආධිපත්‍ය ඔබ දැනන් හිටියේ නැහැ. ඔබට දී ඇති දේ දැනන් හිටියේ නැහැ. 12 වෙනි පදයේ කියා සිට තාත්තා බෙදලා දුන්නා කියලා. ගෙදර තිබ්බ හැම දෙයක් නූල් පොටක් පවා අයිති තිබ්බේ වැඩිමහල් පුතාට. ඒ බාල පුතා ගිහිලානේ තිබ්බේ. නමුත් ඔහු අඩු ගන්න එළු පැටියෙක්වත් ඒකෙන් භුක්ති විඳින්නේ නැහැ. අද ඔබ භුක්ති විඳින්නේ නැතුව ඇති දෙවියන් වහන්සේගේ ආශිර්වාදය. ඔබ භුක්ති විඳින්නේ නැතුව ඇති ආධිපත්‍ය. එම නිසා යක්ෂයා ඔබට බැට දෙනවා ඇති. යක්ෂයා ඔබව පරාජය කරනවා ඇති. අද තීරණය කරන්න ඔබගේ ආධිපත්‍ය තුල සිට ගන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයට විරුද්ධ නැගී සිටින්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යක්ෂයාගේ ක්‍රියාව විනාශ කරන පිණිස ආධිපත්‍ය නැගී සිටින්න. මෙයයි ඔබගේ මගේ ඉරණම. මෙයයි ඔබගේ මගේ ආධිපත්‍යය. අපි යක්ෂයාගේ ක්‍රියාවට විරුද්ධව සිටින මිනිසයන්. යක්ෂයා අපිට යටපත් වෙලා තමයි ක්‍රියා කරන්නේ. යක්ෂයා එක දන්නවා. ඒ නිසා තමයි මේ රහස සංගවා තිබෙන්නේ. අද උන්වහන්සේගේ නිවස ඇතුළේ ඉන්න මිනිසයන්ට උන්වහන්සේ කියා සිටින්නේ යටපත් වෙන්න. තීරණය කරන්න.
මම ආධිපත්‍යයක් යට ඉන්න අවශ්‍යයි ආධිපත්‍යයක් පාවිච්චි කරන්න. සමාජයේ ජීවිතයත් ඔබ ගණන් දෙන්නේ නැතුව කාටත් නොපෙනෙන ජීවිතයක් ගත කරන්න ඇති දෙවියන් වහන්සේ ඔබ කැඳවනවා. අද පසුතැවිල්ලෙන් පැමිණෙන්න. උන්වහන්සේට ඔබේ ජීවිත කැප කළ බාර කරන්න. ඔබ නිසා ආශිර්වාද යන්න අයට මගහැරලා ඇති. වැඩිමහල් පුත්‍රගේ යාළුවන්ට එළුමස් කැල්ලක්වත් කණ්ඩායම් වුණේ. අපි කතා කරන්නේ කෑමක් බීමක් ගැන නෙමෙයි. ආත්මික ආශිර්වාදය. නිදහස, බන්ධන නිදහස් කරන්න. උන්වහන්සේ ඔබ පාවිච්චි කරයි. රෝගීන් සුව කරන්න ඔබ පාවිච්චි කරයි. මනුෂ්‍යයන්ගේ ජීවිතේට ශලෝම් දෙවියන් වහන්සේගේ සමාදාන දෙන්න ඔබ මාවත් පාවිච්චි කරයි. මලුන්ගේ නැගිටවන්න ඔබවත් මාවත් පාවිච්චි කරයි. අද යටත් වෙන්න. මම යාඥා කරනවා. පියු දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ශුද්ධෝදයතර අපි කැපෙලා බාර වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ කැමැත්ත අපේ ජීවිතවල ඉෂ්ට කළ මැනව ස්වාමී. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනෙන් අපි ඉගෙන ගත්තා අපගේ ආධිපත්‍ය සහ අපගේ අයිතිය ගැන. පියාණනි ඔබ වහන්සේගේ වචනේ කියන පරිදි මේ තුල සිට ගන්න අපි තීරණය කරනවා. අද නිවස්වල තුල ස්වාමීනි බොහෝ අය තීරණ අරගෙන මේ මොහොතේ දණින් නමමින් ඔවුන් යටහත් වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ දකින්නයි හදවත්. ස්වාමීනි ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔවුන් ඉන්න ස්ථානවල ඔබ වහන්සේ දහස් කළ මැනව. ඒ හැරීම් ගත තීරණ වලට පසුතැවෙන ගත තීරණ වලට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමීනි. ස්වර්ගික එපිස් 1:4 කියන වගේ ස්වර්ගික ස්ථානවල ආත්මික සියලුම ආශිර්වාදය අපට දී තිබෙනවා. අපි ඒක අයිති කර ගන්නවා ස්වාමීනි. මෙතෙක් කල අපිව රවට්ටුවා ස්වාමීනි. මෙතෙක් කල අපි මුලා කරා යක්ෂයා. අපි මේ බැට කාගෙන අපි මේ දුකෙන් කරදරෙන් යන්න ඕනේ කියලා. පීඩිතයට අටතන යන්න ඕනේ කියලා. නමුත් ස්වාමීනි ඔබ වහන්සේ අපට ජයග්‍රහණ දී තිබෙනවා. පේත්‍රුස් බය වුණා. ස්වාමීනි පේත්‍රුස් ඔබව පාව දුන්න ස්වාමීනි. නමුත් ඔහු සැබෑ වටහාගත්ත කල්ලි ශුද්ධාත්ම ලැබූ කල්ලි අද ස්වාමීනි බෞතිස්ම ලබන ඒ ශුද්ධාත්මයන් වහන්සේ මේ ලෝකෙට පැමුණා පෙන්තකොස්තු ඉරිදා සමරණ ලෝකුරා කිතුන සමරණ දවසේදී ස්වාමීනි පේත්‍රුස්ගේ ජීවිතය වෙනස් වුණා. ස්වාමීනි එවකට පටන් ඔහු මරණය දක්වා නිර්භීතව ක්‍රියා කරා. මරණේ පරාජයක් වුණ නැහැ ස්වාමීනි. මරණය උට ජයග්‍රහණයෙන් අති ජයග්‍රහණයක් බවට ඔහුගෙන ගියා. ස්වාමීනි පරිවර්තන සිදු වුණේ ඔහුගේ ආධිපත්‍යය දැනගත්ත නිසා. ස්වාමීනි මම යාඥා කරනවා අපේ ජීවිතවල අපි සිටීගත යුතු ස්ථානයේ අපේ ආධිපත්‍ය සහ අපේ අයිතින් දැනගත යුතු තැන්වල ඔබ වහන්සේ අපට එළිදරව් වුණු වීම අද දුන්නා ස්වාමීනි. ඒ තුළ සිට ගන්න අපට උපකාර කළ මැනව. තවත් මේක ක්‍රියා කරන්න උපකාර කළ මැනව. එදිනදා ජීවිතයේ ස්වාමීනි මේක ස්වාමීනි ක්‍රියාවට දමන්න ඔබ වහන්සේ අපට උපකාර කරන්න කියලා මම යාඥා කරනවා ස්වාමීනි. මතක් කරන ශුද්ධාත්මයන් වහන්සේ අපේ එදිනදා ජීවිතයේ මේ මුහුණ දෙනකොට සිහියට ගෙනෙන්න ස්වාමීනි. ස්වාමීනි යක්ෂයාගේ රැවටිල්ලට අසු වෙන්න නෙමෙයි ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනට යටපත් වී ජීවත් වෙන්න ඔබ වහන්සේ අපට උපකාර කරන්න මම යාඥා කරනවා ස්වාමීනි. ස්වාමීනි මම යාඥා කරන මේ මොහොතේ ශුද්ධාත්ම බෞතිස්ම අවශ්‍යය ඔබ ඉන්න ස්ථානයේ ලබා ගන්න ශුද්ධාත්ම බෞතිස්මය. ඒ කියන්නේ මොකද්ද? උන්වහන්සේගේ බාලිය ලැබිලා නැත්නම් ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන්නේ නැත්නම් ශුද්ධාත්ම වහන්සේගේ දීමනා පුත්‍ර ජීවිත ක්‍රියා කරන්නේ නැත්නම් අද මම යාඥා කරන්නට යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම වෙන්න. ඔබ ඉන්න ස්ථානයේ ඔබ දෑත් ඔසවලා ඒ බෞතිස්මය ලබා ගන්න. දැන් උන්වහන්සේ ඔබ බලෙන් පුරවනවා. දැන් ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන්නට යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්මය ලැබෙන්න. පියාණනි ඔබ වහන්සේගේ ශුද්ධාත්ම වහන්සේගේ බෞතිස්මය ඔබ වහන්සේගේ සෙනඟ වෙතට නොලැබුණු අයට දැන් ඔබ වහන්සේ පුරවන්න. ඒ බලයෙන් පුරවන්න. ඔබ වහන්සේගේ බලයෙන් පුරවන්න ස්වාමීනි. පුරවන්නේ කබායකින් මෙන් පුරවලා ස්වාමීනි දීමනාවලින් ඔබ වහන්සේගේ ස්වභාව ශක්තිමත් වෙන පිණිස වර්ධනය වෙන පිණිස ඒ දීමනාව දුන්නු මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා. පියාණනි දුර්වල වින්න අය ගැන යාඥා කරනවා ස්වාමීනි. අද ඔබ වහන්සේ වචනේ කතා කරා ඇයි දුර්වල වෙන්නේ කියලා ස්වාමීනි. ස්වාමීනි නොදැනුවත්කම නිසා නොසැලකිලිමත්කම නිසා ස්වාමීනි කම්මැලිකම නිසා ස්වාමීනි මේ කාරණා නිසා පියාණනි අපි යාඥා කරනවා. අද ඔබ වහන්සේ උපකාර කරන්න හැරෙන්න ස්වාමීනි. නොසැලකිලිමත්කම නිසා ස්වාමීනි ඔබ වහන්සේ උපකාර කරන්න. සිත ගන්න. ඔබ වහන්සේ කැමැත්ත අපේ ජීවිතවල ඉෂ්ට වෙන පිණිස. ඔබ වහන්සේගේ ආලෝකයත් ස්වාමීනි ලුණුත් වෙන පිණිස. දැන් ඔබ වහන්සේගේ සුද්ධෝදයාතර ස්වභාව කැප කළ බාර කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. පියු දෙවියන් වහන්සේගේ මහත් වූ ප්‍රේමයත් ආමේන්. ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් ශුද්ධාත්ම වහන්සේගේ සහභාගීත්වයත් ඔබත් මාත් සමග නිරන්තරම වේවා. ආමේන්. 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 ආනේ ඔබ තමක් තිබේවා.